මේ කුරු රට වාසීන්ට මේ මහා සතිපට්ඨාන දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමන කාරණාවක් නිසාද? කුරු රට වාසීන්ම ඒ සඳහා තෝරාගත්තේ ඇයි කියන කාරණාව අපි පැහැදිලි කළා. ඊටාම නිරෝගී ශරීරයක් තිබුණා. නිරෝගී වටපිටාවක් තිබුණා. නිරෝගී ආහාර ඒ අයට ලැබිලා තිබුණා. ඒ වගේම ඊටාම ඉහළ ප්‍රඥාවක් ඒ අයට තිබුණා. ඒ නිසා අපි සඳහන් කළා මෙතරම් ගැඹුරු දහමක් ධාරණය කරවන්න ඊටාම පහසුයි ඒ පිරිසගේ මනස තුල. රත්තරම් භාජනයක වටිනා යමක් තැම්පත් කරනවා මිස නොවටිනා යමක් තැම්පත් නොකරන බව අපි සිහිපත් කළා. එහෙමනම් මෙවන් වටින ධර්ම කාරණාවක් තැම්පත් කරන්න සුදුසු මානසිකත්වයක් වුන් තුල තිබුණා. ඒ නිසායි කුරු රට වාසීන්ටම මේ දේශනාව මුලින්ම භාග්‍යතුන් වහන්සේ සිදු කළේ. වෙනතනේ දැන් අපි සතිපට්ඨානයේ ශ්‍රවණය කරන පිරිස එහෙමනම් මේ මනා වූ සිහිය අපිත් හැම වෙලාවෙම අරමුණු කළ යුතුයි. එහෙම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේම දේශනා කළා මේ කුරු රට වැසියෝ හැමෝම හරි සතියෙන් ජීවත් වුණා. ඒ නිසා ඇතම් කෙනෙකුගෙන් අහනවා ඔබ කුමන සතිපට්ඨානයක ජීවත් වෙනවද කියලා. එහෙම කිසිම කාරණාවක් නැහැ කියලා සඳහන් කළොත් නින්දා කරලා සතිපට්ඨානය උගන්වනවා. කිසියම් සතිපට්ඨාන ක්‍රමයක් උගන්වනවා. අහවල් සතිපට්ඨාන ක්‍රමයේ වඩනවා කියලා කිව්වොත් සාදු සාදු කියලා අගේ කරනවා. ඔබ වගේ අය තමයි මේ මනුෂ්‍යත්වයට සැබෑම සුදුසු. ඔබ වගේ අය නිසා තමයි සම්මා සම්බුදුන් ලෝක ධාතුවේ පහළ වුණේ කියලා ඒ පුජ්‍යලේ අගේ කරනවා. එhmenan අපි මේ කාරණාවෙන් කියන්නේ ඒ අය નિરර්ථක කතාවන්ගෙන් ජීවිතේ ගෙවුවේ නැහැ කියන කතාවයි. નિરර්ථක වචන ප්‍රකාශ කරමින් ජීවිතේ ගෙවුවේ නැහැ. සම්පප්‍රලාප විවිධ කේලම් බස් මුසා බස් නිකන් ගෙවෙන කාලය තුල ඒ අය අතරින් පිට වුණේ නැහැ කියන කාරණාව එතන කියවෙනවා. බොහොම සතියෙන් මේ සතිපට්ඨානයක් මෙනෙහි කරමින් හිටියා. එහෙමනම් මේ දේශනා මාලාව ශ්‍රවණය කරන අපි දේශනාව අතරතුර යම් විවේකයක් ලැබුණත් එහෙමනම් හරියටම ශ්‍රවණය කළොත් මේ ශාලාව ඇතුලේ කිසි શબ્දයක් තියෙන්න බෑ. එතකොට තේරෙනවා අපි හරියටම මේක ධාරණය කරගත්තා කියලා. අපි අද එතන ඉඳලා පටන් ගමු. මේ භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කළා මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සතිපට්ඨානය වඩලා තියෙනවා කියලා. එතකොට මේ කාරණාව අපිට හිතා ගන්නම බෑ. එහෙම සඳහන් කරලා තියෙන්නේ කොයි කොටසේද? ඒ කාරණාව පැහැදිලි කරලා තියෙන අට කතාවේ. තිරිසන් සතුනොත් සතිපට්ඨානය වැඩුවා. ඉතින් මේ කාරණාව මෙහෙම සඳහන් කරාම බොහෝ වෙලාවට අපිට ධර්මයේ පිළිබඳව සැක උපදිනවමයි. මිනිස්සුන්ටත් බැරි කොට තිරිසන්නු කොහොමද සතිපට්ඨානයක් වැඩුවේ? නමුත් මේ කාරණාව අපි නෙවෙයි සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේම ප්‍රකීර්ණක දේශනාවේ තමයි ඒක ඒ විදිහට සඳහන් කරලා තියෙන්නේ. හරියටම තේරුම් ගන්න බැරි වුණොත් මේ ප්‍රකීර්ණක දේශනාව පිළිබඳව සැක උපදින නිසා අපි සමහරලාට අටුවාව ප්‍රතික්ෂේප කරන්න බලනවා. මේ තිරිසන්නුන්ට පුළුවන්ද බණ අහන්න? තිරිසන්නුන්ට පුළුවන්ද සතිපට්ඨානයක් වඩන්න? මොනවද මේ සඳහන් කරලා තියෙන කරුණ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශනා මාලාව තුළ මේ කරුණ තහවුරු කරලා පැහැදිලි කරන බොහෝ උදාහරණ අපිට හම්බ වෙනවා. ඒ උදාහරණ භාග්‍යතුන් වහන්සේගෙන්ම අපිට හම්බ වෙච්ච උදාහරණ. ඒ කරුණු දක්වන්නේ ලියවිච්ච සඳහන් වෙච්ච උදාහරණ මේගොල්ලොත් සතිපට්ඨානයෙන් හිටියා කියන කාරණාව පැහැදිලි කරමින්. එවනම් එතනදී සඳහන් කරනවා මේ අට කතාව දේශනා කළේ භාග්‍යතුන් වහන්සේමයි කියලා අපි සඳහන් කළා. එhmenan ඒ පිළිබඳව අපිට ආයසක කරන්න දෙයක් නැහැ.
නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම කාරණාව පැහැදිලි කරන තැන මේ ධර්මයේ සංග්‍රහ කළ මහ තෙරුන් වහන්සේලා ඒ කරුණ පැහැදිලි කරන්න නිදාන කතාවල් හරියට මේ දේශනාවට එකතු කරලා තියෙනවා. මොකද ධර්මයේ විස්තර කරන්න භාග්‍යවතුන් වහන්සේම අවසර දීලා තියෙනවා. ඒ නිසා මේ කාරණාව පැහැදිලි කරන්න නිදාන කතා හරියට මේට එකතු වෙලා තියෙනවා. එවන් කාරණා කීපයක් මේ මොහොතේ සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාලේ එක නැට්ටුකාරයෙක් මේ දේශනා මාලාවේ පැහැදිලි වෙන්නේ එක නැට්ටුකාරයෙක් ගිරව් පැටියෙක් ඇති කළා. මේ ගිරා පැටියා එක දවසක් භික්ෂුණීන් වහන්සේලා ඉන්න තැනක මෙයාට බැරි වෙලා යනවා. ගිරා පැටිය බැරි වෙලා යනවා. ඒ නිසා ගිරා පැටිය තනි වෙනවා. සාමණේර භික්ෂුණීන් වහන්සේලා ඒ ගිරා පැටියව දැක්කා. දැකලා ගිරා පැටියව අරගෙන ගිහිල්ලා හදලා වඩලා පෝෂණය කළා. මේ ගිරා පැටියා ටික දවසක් මේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ඉන්නකොට මෙතන ඉන්න නායක භික්ෂුණීන් වහන්සේ අහනවා මේ ගිරා පැටියට කතා කරනවා. ගිරවෙක් කතා කරනවා ගිරව්. කතා කරාම අහනවා ආර්යයන් වහන්සේ මට කතා කළේ ඇයි? ඒ වෙලාවේ අහනවා ඔබ කිසියම් සතිපට්ඨානයක් වඩනවද කියලා ඇහුවා. නැහැ කිව්වා. ඒ වෙලාවේ සඳහන් කරනවා මේ භික්ෂුණීන් වහන්සේලා ගැවසෙන වටපිටාවේ ඉන්නවා නම් අවුල් වෙච්ච මානසිකත්වයක් තියාගෙන කටයුතු කරන එක ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් කිසියම් සතිපට්ඨානයක් වඩන්න. මෙයාට සතිපට්ඨානයක් ඉගෙනුවා. එතකොට අර මුලින්ම කියපු කතාවට ආයෙත් යනවා. තිරිසන්නුන්ට සතිපට්ඨානය උගන්වලා සත්පුරුෂයෝ. මෙයාට මහලුකුවට සතිපට්ඨානය වඩන්න බැරි නිසා හැම වෙලාවෙම අට්ටි කියා මේ වචනේ මෙනෙහි කරන්න කියලා සිහිපත් කළා. ඉතින් මෙයාට දැන් කාලයක් යනකොට මේක හොඳට පුරුදුයි. අට්ටි සංඥාව වඩනවා. එක දවසක් උදේ පාන්දර මෙයා ආරාමේ තොරණ උඩට වෙලා අවුව තපිනවා. අහසේ ඉගිලිලා යන විශාල කුරුල්ලෙක් මේ ගිරාපෝතකයා දැක්කා. දැකපු ගමන් ඉහලින් ඇවිල්ලා මෙයාව තමන්ගේ අර දැඩි පාදවලට හිර කරලා අල්ලගත්තා. මෙයා කිරි කියලා හඬක් නැංගුවා. ඒ වෙලාවේ භික්ෂුණීන් වහන්සේලා ඇහුවා මොකක්ද මේ හඬ? සාමණේරීන් වහන්සේලා ප්‍රකාශ කළා ආර්යාවෙනි මේ ගිරාපෝතකයා කුරුල්ලෙක් දැහැගෙන යනවා. ඒ නිසා එයා බේරගමු අපි. එහාට මෙහාට ගල් මුල් විසි කරලා අර මහ කුරුල්ලව බය කළා. බය කරනකොට එයා මේ ගිරාපෝතකයා අතහැරියා. ගිරාපෝතකයා ආයේ හිටපු තැනට ආවා. ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ අහනවා ඔබ මේ කුරුල්ලා දැහැගත්ත වෙලාවේ මරණය පිළිබඳව ඔබට කොයි වගේ හැඟීමක් ඇති වුණාද? ආර්යාවිනි මට ඒ තරම් ලොකු හැඟීමක් නම් මරණය පිළිබඳව ඇති වුණේ නැහැ. නමුත් මම කල්පනා කළා ඇටසැකිල්ලක් විසින් තවත් ඇටසැකිල්ලක් ඔසවාගෙන යනවා. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ අර මෙහෙණින් වහන්සේ හරිය සතුටටපත් වෙනවා. සාදු 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 ඔබ බොහොම ශ්‍රේෂ්ඨයි. ඔබ බොහොම ශ්‍රේෂ්ඨයි. මේ ගිරාපෝතකයා ප්‍රකාශ කරනවා ආර්යවෙනි මේ අස්ථි පංජරයේ කොතන තිබුණත් කවදා තිබුණත් කොහොම තිබුණත් දවසක විසිරීලා යනවමයි. ඒ නිසා මේ අස්ථි පංජරයේ තවත් අස්ථි පංජරයක් විසින් ඔසවාගෙන ගිහිල්ලා කොහේ හරි විසිරවලා දානවමයි. මට ඊට වඩා හැඟීමක් ඇති වුණේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ විදිහට තිරිසන් සත්තුත් එක වඩලා තියෙනවා. හොඳ සිහියෙන් ඉඳලා තියෙනවා කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා.
ඊළඟට සඳහන් කරනවා මේ ලෝකේ මිනිස්සු කීවට හැමෝටම මේ මනුස්ස කියන සංඥාව දෙන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස වේසෙන් තමයි ඉන්නේ. නමුත් කිසිම කෙනෙක් සමහරලාට මත් වෙලා ඉන්න වෙලාවක, බෙරි වෙලා ඉන්න වෙලාවක සිහි කල්පනාවක් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම නැති වෙලාවකත් අපි දන්නේ හැටියට සිහියෙන් කියලා ඉන්න වෙලාවකවත් තමන් කරන්න කියන්නේ මොකද්ද කියන එක හරියට අවබෝධයක් නැති අය මේ ලෝකේ ඕන තරම් ජීවත් වෙනවා. ඒ නිසා මේ මනුස්ස වේශෙන් හිටියට සැබෑ සිහියෙන් නැති නිසා ඒක මනුෂ්‍යත්වයට ඒ තරම්ම රුචි නැහැ, ගැලපෙන්නේ නැහැ වගේ. ඒක සඳහන් කරනවා මනුෂ්‍ය රූපේන මෘගා චරಂತಿ කියලා. මේ වෙස්ගත් මුර්ගයෝ ඉන්නවා කියලා ජීවත් වෙනවා. ඉන්නේ මිනිස් වෙස්යෙන්. නමුත් කරන්නේ ඊටාම පහත්පන්ති වැඩ. එහෙනම් මනුෂ්‍යත්වයට ගැලපෙන දේවල් නෙවෙයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කවුද? අපි කවුද? මම ආවේ මොකක් සඳහාද? මේ ජීවිතේ මොකක්ද කියන මනසිහි කල්පනාවක් ඒ ඇයට නැති නිසා ඒ ඇයට සිහියක් නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ තිරිසන් සතුන්ගේ උපමා භාග්‍යවතුන් වහන්සේ තව පෙන්වුවා. සමහරලාට භික්ෂූන් වහන්සේලා අතරත් කලකෝලහල ඇති වෙච්ච වෙලාවල් තිබුණා. එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතෑරලා පාරිලෙය්‍යට වනාන්තරයට වැඩම කරලා 3 මාසයක් පාරිලෙය්‍ය වනේ වස් සමාදන් වෙලත් හිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා අතර කලහ ඇති වුණ ඇතැම් අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා මේ තිරිසන් සත්තු අතරත් සත්පුරුෂයෝ ඉඳලා තියෙනවා. තිරිසන් අතරත් සත්පුරුෂයෝ ඉඳලා තියෙනවා. ඊට උදාහරණ සහිත ජාතක කතා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට ගෙනහැර දක්වලා තියෙනවා. තිත්තිර ආදී ජාතක කතා ගෙනහැර දක්වලා පැහැදිලි කරලා තියෙනවා. මේ තිරිසන් අතරත් මෙන්න මේ වාගේ සත්පුරුෂයෝ ඉඳලා තියෙනවා කියලා. ඊළඟට පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ විසින්ම භාග්‍යවතුන් වහන්සේ වේදිස කියන පර්වතයේ අසල වැඩ ඉන්න කාලේ වේදිස පර්වතයේ ඉන්දසාල ගුහාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ ප්‍රදේශයේ හිටිය බකමූණු පක්ෂියෙක්. මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පෙර ගමන් කරනවා මගට යනකම් පෙර ගමන් කරලා ආපහු කන්ද උඩටම එනවා. භාග්‍යතුන් වහන්සේ නැවස ගුහාවට වැඩියට පස්සේ මෙයා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවට නිරන්තරයෙන් ගැවසෙමින් කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ දිහා බල අවට ගැවසෙමින් කටයුතු කරනවා. එක දවසක් මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්න වෙලාවක භාග්‍යතුන් වහන්සේ පේන මානේ ඉදිරියට ළඟට එනවා. එහෙම ළඟට ඇවිල්ලා තමන්ගේ පියාපත් දෙක එකතු කළා. දැන් පියාපත් එකතු කරාම මෙයාට අත් දෙකක් නැහැ. නමුත් අත් දෙක එකතු කරලා භාග්‍යතුන් වහන්සේට සහ මහා සංඝයාට වැඳා වගේ තමයි පේන්නේ. පියාපත් දෙක එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. දෑත ඔසවාගෙන වන්දනා කරගෙන ඉන්නවා වගේ. භාග්‍යතුන් වහන්සේ ටික වෙලාවක් බකමුණු පක්ෂියා දිහා බලාගෙන ඉඳලා සිනහ පහල කළා. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි සිනහ පහල කළා දැක්කා. කුමක් සඳහා සිනහ පහල කළාද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි අර බලන්න අර බකමුණු පක්ෂියා දිහා. මේ බකමුණු පක්ෂියා භාග්‍යතුන් වහන්සේට සහ මහා සංඝරත්නයට වන්දනා කරනවා. මේ වන්දනාව නිසා ලබන කුසලය ඔහු දෙව්ලොවට යනකම් අරන් යනවා. තිරිසන් ලෝකේ ඉන්නේ. නමුත් ඔහු සතර පායේ තියන්නේ නැහැ මේ කුසලය. ඔහු දෙව්ලොවට යනකම් අරගෙන යනවා.
දෙව්ලොව අප්‍රමාණ දෙව් සැප විඳිනවා විතරක් නෙමෙයි. මතු අනාගතයේ දවසක සෝමනස්සෝ නාම පච්චේක බුද්ධෝ භවිස්සති. සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා මෙයා. සෝමනස්සෝ නාම පච්චේක බුද්ධෝ භවිස්සති කියවේ එකයි. මේ කරපු පින්කමත් එක්ක මේ තව එක පින්කමක් මේ. මීට කලින් මෙයා සංසාරේ බොහොම පින් කරලා තියෙනවා. එහෙම නැත්නම් මහා කල්ප ලක්ෂයකින් නැත්නම් මහා කල්ප අසංඛ්‍යයකින් ලෞතර පසේ බුදු බව ලබන්න බෑ. එහෙනම් පසේ බුදු බව ලබන්න කොච්චර කාලයක් පාරමී පුරන්න ඕනේද? මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමිතා පුරන්න ඕනේ පසේ බුදු කෙනෙක් වෙන්න. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. මහා ශ්‍රාවකෙක් 80 මහා ශ්‍රාවකෙක් බවට පත් වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරන්න ඕනේ ප්‍රඥාවන්ත බුදුවරයෙක් බවට පත් වෙන්න නම්. එහෙම නැතුව ප්‍රඥාවන්ත බුදුවරු, ශ්‍රද්ධාවන්ත බුදුවරු, වීර්යාධික බුදුවරු කියලා බුදුවරු කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥාවන්ත බුදු කෙනෙක් මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත කෙනෙක් මහා කල්ප අසංඛ්‍ය 8.1 පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. මේ නියත විවරණයෙන් පස්සේ වීර්යාධික බෝධිසත්වයෙක් මහා කල්ප අසංඛ්‍ය 16.1 පාරමී පුරන්න ඕනේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්න. එවනම් පසේ බුදු බව ලබන්න මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමී පුරන්න ඕනේ. එහෙමනම් මෙතනින් ප්‍රකාශ වෙනවා මේ බකමූණු පක්ෂියා සංසාරේ පාරමී පුරලා තියෙනවා මහා කල්ප අසංඛ්‍යයක් විතර. එහෙම පාරමිතා පුරලා තමයි මේ තිරිසන් ආත්මික ඉපදිලා තියෙන්නේ. අපිට මොකද්ද මේකෙන් හිතන්න තියෙන්නේ? සසර නම් කොයිතරම් භයානකද? සසර නම් කොයිතරම් භයානකද? මේ මහා කල්ප අසංඛ්‍යයකට වැඩිය පෙරම් පුරාපු උත්තමයෙක් මේ ඉන්නේ. නමුත් තිරිසන් ආත්මිකට ඇවිල්ලා. එතකොට එසේ මෙසේ සාමාන්‍ය පක්ෂියෙක් එහෙම සාමාන්‍ය තිරිසනෙක් එහෙම නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ විවිධ සත්ව නිකායවල වල ඉපදුනා. හැබැයි අතිශයින්ම අනෙක් සාමාන්‍ය සත්තුන්ට වඩා නම් සැබවින්ම වෙනස්. එහෙනම් මෙතන මේ සතිපට්ඨානය ඉගෙනගෙන සිහිය පිහිටවල තියෙන්නේ අන්න එහෙම අය. එහෙම සංසාරේ පෙරම් පුරාගෙන ආපු අය කුසල් වඩලා තියෙන අය මේ ඉන්නේ. සාමාන්‍ය සත්තු ගැන නෙමෙයි සඳහන් කරන්නේ. ඒ කාරණාව ගැන අපි කල්පනා කරන්නේ නැතුව ධර්ම කාරණාව පිළිබඳව සැක උපදවන්න විතරක් අපි සූදානම් වෙනවා. මේගොල්ලෝ මෙහෙම සිහිය පිහිටවා ගත්තේ සසර කොයි වාගේ ගමනක් ආපු අයද කියන කාරණාවත් අපි හොයලා බලලා කල්පනා කරන්න වෙනවා මේ සැක මතු කරන්න කලින්. ඊළඟට සඳහන් කරනවා මෝර ජාතකය. අපි වුණත් නැමෝ මෝර ජාතකය දන්නවා. මෝර ජාතකයේ සඳහන් කරන මේ ගාථා කීපය සඳහන් කරන්නේ මිනිසෙක් නෙමෙයි මොනරෙක්. මේ ගාථා ටික කියන්නේ මොනරෙක්. නමුත් මේ ගාථා ටික කොච්චර බල පිහිටවල තියෙනවද? කල්ප ලක්ෂ මහා කල්පයක් බල පිහිටවල තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලට බල ඇති වෙන හැටියට මහා කල්පයක් බල පිහිටවල තියෙනවා. ඒත් මහා කල්පයක් බුද්ධ ශාසනයවත් පවතින එක නැහැ. නමුත් මේ මෝර පිරිතේ බලය අඩු වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය නැතත් හරි බලවත්. මෝර පිරිත, අඟුලිමාල පිරිත, රතන සූත්‍රය මේ වගේ පිරිත් තියෙනවා. මේ පිරිත් හරි බලවත්. එහෙමනම් ඒ තරම් දීර්ඝ කාලයකට බල පිහිටවන මේ පිරිත බුදුරජාණන් වහන්සේත් නෙමෙයි දේශනා කළේ, වෙනත් ආර්යයන් වහන්සේ නමකුත් නෙමෙයි, මොනරෙක් තමයි මේ පිරිත දේශනා කරන්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ මොනර ආත්මයේ ඉපදිලා හිටපු කාලේ දේශනා කරපු පිරිතක් මේක.
එහෙනම් එසේ මෙසේ පුණ්‍යවන්තයෝ නෙමෙයි තිරිසන් ආත්මික හිටියට. මෝර පිරිත. අපේ භාග්‍යතුන් වහන්සේත් වටුවෙක් වෙලා ඉපදිච්ච ආත්ම තියෙනවා. සිංහෙක් වෙලා ඉපදිච්ච ආත්මක් තියෙනවා. මත්ස්‍යයෙක් වෙලා ඉපදිච්ච ආත්මක් තියෙනවා. මත්ස්‍ය රාජ පිරිත කියලා පිරිතකුත් තියෙනවා. මත්ස්‍ය ජාතකයේ අපේ භාග්‍යතුන් වහන්සේ විශාල මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්නේ. දැඩි දුර්භික්ෂයක් නිසා ගඟ හිඳෙන්න පටන් ගත්තා. තමන්ගේ සහෝදර සත්තුන්ට අනිත් සත්තුන්ගෙන් හරියට බලපෑම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ හින්දා දුක හිතුණා. සත්‍යක්‍රියාවක් කළා. මම මේ මත්ස්‍ය ජාතියේ උපන්න දා පටන් අද මේ මොහොත වෙනකන් කිසිම ප්‍රාණියෙකුගේ දිවිතොර නොකළ බව සත්‍ය නම් ඒ සත්‍යානුභව බලයෙන් වහවහ ජලය ලැබෙන්න ඕන කියලා. ඒ සත්‍යක්‍රියාව සිද්ධ කරනවත් සමගම ධාරානිපාත වෙහි වැහැලා මේ ගංගා වැව් පොකුණු පිරීලා ඉතිරිලා ගියා කියලා සඳහන් කරනවා. එhmenan විශාල මාළුවෙක් ආහාරයට ගන්නේ පොඩි පොඩි මාළුමයි. එහෙමනම් මේ මත්ස්‍යයා මාංශ අනුභව කරන කුලයක ඉපදිලා හිටියත් සත්තු මරාගෙන මස් කාලා නැහැ. තමන් විසින් ප්‍රාණඝාතය කර කර මස් කාලා නැහැ. එහෙනම් අනික් සත්තුන්ට වඩා කොයිතරම් වෙනසක් මේ ජීවිතවල තිබිලා තියෙනවද? අර මොනරට පිළුහන් වුණා කෝටි ලක්ෂයක් සක්වලට මහා කල්පයක් බලපවත්වන පිරිතක් කියන්නේ. ඉතින් ඒ මොනර තිරිසන් සතෙක් අපිට පුළුවන් වෙලා තියෙනවද කොච්චර? සමහර වෙලාවට අපිට අපේ ගෙදරටවත් බලපවත්වන විදිහට වචන පාවිච්චි කරන්න බෑ. අපි කියනවා සමහරලාට අපේ ළමයි අහන්නෙත් නෑ. ස්වාමියා කියන දේ බිරිඳ අහන්නේ නෑ, බිරිඳ කියන දේ ස්වාමියා අහන්නේ නෑ. දෙමව්පියෝ කියනවා දරුවෝ අහන්නේ නෑ. ස්වාමියා කියන දේවල් සේවකයෝ අහන්නේ නෑ. අපිට මේ සුළු පිරිසක් මැද්දේවත් බලය පිහිටවන්න පුළුවන් කමක් නැති වෙලා තියෙනකොට මේ සතාට කොයිතරම් හැකියාවක් තිබුණාද? එහෙනම් අපිටත් වඩා ඊටාම උසස් තත්වයක සත්පුරුෂ ජීවිත ගත කරලා තියෙනවා තිරිසන් ආත්මවල හිටියත් මෙන්න මේ අයයි මනාව සිහියෙන් යුක්තව මේ කටයුතු කරලා තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ධර්ම කාරණාව මනාව පැහැදිලි කරලා ඔප්පු කරලා තියෙනවා කොහොම ඒ සතිපට්ඨානයක හිටියේ කියන කාරණාව. ඊළඟට පින්නතුනි තවත් තැනක භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අපිට පැහැදිලි කරලා දුන්න විවිධ ආත්මවල භාග්‍යතුන් වහන්සේ මේ සතියෙන් සහ සිහියෙන් කොහොම කටයුතු කළාද? සත්පුරුෂයෝ සහ බෝසතාණන් වහන්සේලා විවිධ සත්වනිකායවල වල ඉපදී තමන්ගේ පාරමිතාවල් සම්පූර්ණ කරපු ආකාරය පිළිබඳව. එනම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව අපිට කවදාවත් සැක උපදවන්න සැක කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණාව ඒ නිසා මනාව අවබෝධ කරගන්න එක පින්නතුනි අපි සියලු දෙනාගේම නිවනටම හේතු වෙනවා ඒක. ඒ මොන කාරණාවද? සත්තා භගවා ශාවකෝ හමස්මි. අප්‍රමාණ ශ්‍රද්ධාවන්තයෙකුට විතරයි මෙහෙම සිතුවිලි පහළ වෙන්නේ. සත්තා භගවා ශාවකෝ හමස්මි. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ වනසේක. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ වනසේක. මම ශ්‍රාවක වනසේක. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ ශාවකෝ හමස්මි. මම ශ්‍රාවක. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. නාහං ජානාමි. මම නොදන්නාසේක්මය. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. මම නොදන්නාසේක. පද හතරයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රූ. මම ශ්‍රාවක. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. මම නොදන්නාසේක. මේ කාරණාව තුළ හරියට පිළිටන්න පුළුවන් වුණොත් මේ වචන හතරේ තේරුම හරියට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඉන්නතුනි අපි rahat වෙනවා. තරම් ගැඹුරුයි මේ වචන හතරේ තේරුම. එහෙනම් මේවා හරියට විශ්ලේෂණය කරලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇති කරගත්ත පුජ්‍යලයා කවදාවත් භාග්‍යතුන් වහන්සේව
සැක කරන්නේ හැමදාම භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය තනතුරේම තියාගන්නවා මා නොදන්නාසේක් මේ කියන තැනට එනවා. වෙනතනි අපි සඳහන් කළා අර ගිරාපෝතකයා ගැන. මේ ගිරාපෝතකයාට මේ භික්ෂුණීන් වහන්සේලා නමක් දීලා තිබුණා. තමන් එක ඉන්න නිසා මෙයාට දීලා තිබ්බ නම තමයි බුද්ධ රක්කිත. බුද්ධ රක්කිත කියන නමින් තමයි මේ ගිරාපෝතකයාව හඳුන්වලා තියෙන්නේ. ඉතින් බුද්ධ රක්කිත ළඟ ලොකු අට්ටි සංඥාවක් අනිත්‍ය සංඥාවක් තිබුණා. එහෙනම් තිරිසන් සතෙක් ගාව අනිත්‍ය සංඥාව තිබුණා කියන්නේ මෙන්න මේ උදාහරණ කාරණා වලින් අපිට ඒක මනාව තහවුරු වෙලා අවබෝධ වෙලා පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ රට හිටපු මෙන්න මේ වාගේ තිරිසන් සත්තුන්ටත් මන අවබෝධයක් තිබුණා නම් මේ කුරු රට හිටපු අය ඒ තිරිසන් සත්තුන්ටත් එහෙම අවබෝධයක් තිබුණා නම් මිනිස්සු මේ ගැඹුරු ධර්ම කාරණාව තේරුම් ගන්න තරම් ඊතා සුදුසු මානසිකත්වයක ජීවත් වුණා කියන කාරණාව. ඒකායන මාර්ගය පිළිතුරු මේ මාර්ගයට වචන ගොඩක් තියෙනවා. ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ. එකම මාර්ගයයි තියෙන්නේ මේ නිවන උදෙසා යන්න. මේ මාර්ගයට නම් ගොඩක් තිබිලා තියෙනවා. එතකොට ඊට පස්සේ ධර්මයේ පරිශීලනය කරනකොට මේ සඳහන් කරන නම් වලින් කොයි නම කොතන මුණ ගැහුණත් අපි දැනගන්න ඕනේ මේ සතිපට්ඨාන මාර්ගයට කියන නමක්මයි මේ තියෙන්නේ. මේ පැහැදිලි කරන්නේ සතිපට්ඨාන මාර්ගයමයි කියලා මේ නම් වලින් දැක්කත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නම් මේ විදිහට සඳහන් කරනවා මග්ගෝ කොතන හරි දැක්කොත් මග්ගෝ කියලා ඒ සතිපට්ඨාන මාර්ගයේ පන්තෝ පතෝ පජ්ජෝ අංජසං වටුමං අයනං මේ මාර්ගයට පාලියෙන් කියලා තියෙන නම් ඊට අමතරව තව සඳහන් කරනවා නාවා උත්තර සේතු කුල්ලෝ බිසින් සංකමෝ උත්තරං සේතුං කුල්ලං බිසි සංකමං යනාදී වශයෙන් නොඑක් නම් මේ මාර්ගය හඳුන්වන්න යොදලා තියෙනවා. මේ අයන කියන වචනයේට තවත් නමක් සඳහන් කරනවා වටුමං වටුමායනං කියලා. අයන වටුමං වටුමායනං වටුම අයනං කියන එක තමයි මෙතන අයනං කියලා සඳහන් කරලා තියෙන්නේ. අයන කියන වචනේ තේරුම ඒකායනෝ අයං එකම මාර්ගයයි තියෙන්නේ. අයනං කියලා කියන්නේ තමා මේ අයන කියන පදය තියෙන්නේ ඒකායනෝ අයං කියන කාරණාවයි කියලා සඳහන් කරනවා. එකම මාර්ගයයි තියෙන්නේ. නමුත් මේ මාර්ගයට නම් ගොඩක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ බව පැහැදිලි කිරීම සඳහා නම් සියල්ලම මෙතන පැහැදිලි කරලා තිබුණා. අපි මේ සඳහන් කරපු නම් ටික පිළිබඳවයි එතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා ඒක මග්ගෝ අයම් භික්ඛවේ මග්ගෝ න ද්විධා. ඒක මග්ගෝ අයම් භික්ඛවේ මග්ගෝ න ද්විධා. එකම මාර්ගයයි තියෙන්නේ. ද්විධා දෙකක් නෑ. නිර්වාණගාමී මාර්ගයට තියෙන්නේ එක මගයි දෙකක් නැහැ. එනිසා න ද්විධා කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණාව මුල් කොටස ටිකක් ගැඹුරුයි තරමක්. නැවත කර්මස්ථානයේ පැහැදිලි කරලා භාවනාව පැහැදිලි කරන කොටසට එනකොට අය බොහොම ලිහිල් කොටසක්, ඊටාම පහසු කොටසක් අපිට හම්බ වෙනවා. නමුත් ආයි තරමක් ගැඹුරු කොටසක් හම්බ වෙනවා. නමුත් භාවනා කර්මස්ථානයේ ඉදිරියට පැහැදිලි වෙනකොට අපිට මේ කාරණාවේ ගැඹුරු බව ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මේ පින්නතුන් එකපාරයි මේ දේශනාව මෙතන දේශනා කරනකොට යහන්නේ. ඊළඟට ඒක නැවත වතාවක් ඔබට කීප සැරයක් අහන්න ලැබෙනකොට ඔබට ඒකේ තියෙන බර අඩුවෙන් දැනෙන්න
පටන් ගන්නවා මේ මුල් කොටස ටිකක් ගැඹුරුයි ආරම්භක කොටස. සඳහන් කරනවා මේ සතිපට්ඨාන දේශනාවේ දොරවල් 21ක් තියෙනවා. මේකට ඇතුල් වෙන්න දොරවල් 21ක් තියෙනවා. දොරවල් 21ක් තිබුණට තියෙන්නේ එක මාර්ගයයි. මේ දොරවල් 21ෙන්ම ඇතුල් වෙලා නිවන සොයාගෙන යන්න තියෙන්නේ එක මාර්ගයයි. එහෙනම් මොනවද මේ දොරවල් 21? මේ තමයි කර්මස්ථාන. සම 40 කර්මස්ථාන කියලා අපි කර්මස්ථාන ගැන සඳහන් කරනවා. කර්මස්ථාන 40ක් ගැන. මේ කර්මස්ථාන 40න් කර්මස්ථාන 21ක්ම පැහැදිලි කරලා තියෙන්නේ සතිපට්ඨාන දේශනාවේ. ආංගිකයි ඇතුල් වෙන්න තියෙන දොරවල් 21. මේ දොරවල් 21ෙම නැත්නම් මේ කර්මස්ථාන කෝක වැඩුවත් එකම මාර්ගයක් ඔස්සේ නිවනට ගමන් කළ යුතුයි කියන කාරණාව මෙතන පැහැදිලි කරලා තියෙනවා. මාර්ගයේ පේන විදිහත් මාර්ගයට අවතීර්ණ වෙන ක්‍රමයක් වෙනස්, නමුත් මගේ එකයි. වෙනස් විදිහට පේනවා. එක එක කර්මස්ථාන වලින් අවතීර්ණ වෙන විදිහත් වෙනස්. කායානුපස්සනාවෙන් අවතීර්ණ වෙනකොට වෙනත් ක්‍රමයක්. වේදනානුපස්සනාවෙන් අවතීර්ණ වෙනකොට තවත් ක්‍රමයක්. චිත්තානුපස්සනාවෙන් අවතීර්ණ වෙනකොට, ධම්මානුපස්සනාවෙන් අවතීර්ණ වෙනකොට එක එක ක්‍රම වෙනස්. කොයි ආකාරයේ ක්‍රමයකින් ඇතුල් වුණත් එකම මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නයි තියෙන්නේ. දැන් ඇතුල් වෙන ක්‍රමයේ වෙනස් වගේ පෙවුනට මාර්ගය එකයි කියලා සඳහන් කරනවා. ඒ කාරණාවම සඳහන් කරනවා එකම මාර්ගයක පැමිණිය යුතු නිසා ඒකායනයි ඝන සංඝනිකං ඝණයාගේ පිරිසකගෙන් වෙන්ව තනිව යා යුතුයි. ඝන සංඝනිකං කියලා සඳහන් කරන්නේ මේ මාර්ගයේ හරියට යන්න නම් ඝණයාගෙන් වෙන් වෙලා යා යුතුයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පිරිසක් එකතු වෙලා මේ ගමන යන්න බෑ. පිරිසක් එකතු වෙලා කරන්න ඕන වැඩත් මේ ලෝකේ තියෙනවා. පිරිසකගෙන් වෙන් වෙලා කරන්න ඕන වැඩත් මේ ලෝකේ තියෙනවා. එහෙනම් මේ ලෝකෝත්තර මාර්ගය හොයාගෙන යන එක පිරිසක් එක්ක කරන්න බෑ. තනියමමයි සොයාගන්න වෙන්නේ. ඉතින් එහෙමනම් මේ හුදකලාවට අපි මනාව පුහුණු වෙන්න ඕනේ. අපිට හුදකලාව පුහුණු වෙන්න වෙනවා. ඇතැම් බොහෝ අය හුදකලාවට හරි ප්‍රියයි. අපි හුදකලාවේ ඉඳලා පුරුද්දක් නැති නිසා අපිට ඒක හරි පාළුවක් දැනෙනවා. ගෙදර තනියම හිටියත් ඒ පාළුව අපිට දැනෙනවා. ඒ පාළුව නැති කරගන්න ඕන නිසා අපි සමහරලාට රූපවාහිනී යන්ත්‍රය ගාවට ළඟා වෙන්න උත්සාහ කරනවා. නැත්නම් ගුවන් විදුලිය ගාවට. එහෙම නැත්නම් තව එක්කෙනෙක් එක දුරකථන සංවාදයකට හරි පැටලෙන්න උත්සාහ කරනවා. කතා බහ කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ හුදකලා බව නිසා. නමුත් ඒ ආර්ය වූ හුදකලාව, ආර්යයන් වහන්සේලා ප්‍රිය කළ හුදකලාව ජීවිතේ ඊටම වටිනවා. එහෙනම් මේ ගමන පිරිසක් එක්ක ඝණයා සමග යන්න පුළුවන්කමක් නැති ගමනක් කියන කාරණාව සඳහන් කරනවා. විවේක සහිතව ජායතුයි කියන කාරණාව පැහැදිලි කරනවා. මනා වූ විවේකයක් අවශ්‍යයි මේ ගමන යන්න. ඒකස් එකම මාර්ගයයි මේ ශ්‍රේෂ්ඨ වූ ස්ථානයට යන්න එකම මාර්ගයයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ට ශ්‍රේෂ්ඨයි. භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ට ශ්‍රේෂ්ඨ නිසා අපි භාග්‍යතුන් වහන්සේට භගවා කියලා කියනවා. සියලු සත්වයන්ටම ශ්‍රේෂ්ඨ වූ මහෝත්තමයන්න් වහන්සේ පැහැදිලි කරනවා එකම මාර්ගයක් ඔස්සේම නිවන සොයා ගමන් කළ යුතුයි කියන කාරණාව. වෙනතුනි භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරනවා ශ්‍රේෂ්ඨ මාර්ගයේ යන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ නුවණක් භාග්‍යතුන් වහන්සේ මයි මේ නිවනට යන මඟ අපට උපද්දවලා දුන්නේ. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මේ මාර්ගය අපිට උපද්දවලා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ මාර්ගය උපද්දවලා දුන්නේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ මාර්ගය අපට උපද්දවන්නත් බෑ, වෙන කෙනෙකුට උපද්දවන්නත් බෑ. ධර්මයේ උපද්දවන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට
බෑ. මහා ඥානවන්තයෙක් සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේගේ ඥානය කොයි වගේද කියලාවත් අපිට සඳහන් කරන්නත් බෑ. සඳහන් කරනවා සාමාන්‍ය රහතන් වහන්සේ නමක් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ කොහොමද කියන කාරණාව අනික් රහතන් වහන්සේට හිතා ගන්නවත් බැහැ කියලා. දෙදෙනාම රහතන් වහන්සේලා. නමුත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ ප්‍රශ්නේ විසඳපු හැටි හිතා ගන්නවත් බෑ. එහෙමනම් 80 මහා ශ්‍රාවකයෙකුට හිතා ගන්නවත් බෑ. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රශ්නයක් විසඳන හැටි. සරියුත් මහ රහතන් වහන්සේට හිතා ගන්න තියා ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් විසඳන හැටි. එහෙනම් මේ මහෝත්තමයන්න් වහන්සේ තමයි මේ මාර්ගය අපට උපද්දවලා දුන්නේ. තිබුණ හැකියාව විශ්ව ධාතුව දැන් වෙනස් කරන්න ඕනේ කියලා හිතුනොත් එක සිතුවිලි මාත්‍රයෙන් වෙනස් කරන්නත් පුළුවන්. මේ සූර්යයා දවස් 7ක් මේ තියෙන විදිහටම තිබිය යුතුයි. එහාට මෙහාට නොයා යුතුයි කියලා අදිෂ්ඨාන කළොත් ඒ සූර්යයාටවත් ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. චන්ද්‍රයා නොයා යුතුයි කියලා අදිෂ්ඨාන කළොත් චන්ද්‍රයාටවත් ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ දැන් වරුෂාවෙන් පිරලා ඉතිරෙන්න ඕනේ කියලා තීරණය කළොත් ලෝක ධාතුව වරුෂාවෙන් පිරලා ඉතිරෙනවා. ලෝක ධාතුව පිච්චිලා අළු වෙලා යන්න ඕනේ කියලා හිතුවොත් ලෝක ධාතුව පිච්චිලා අළු වෙලා යනවා. ඒ තරම් මේ ලෝක ධාතුව තමන්ගේ ග්‍රහණයට අරගෙනයි තියෙන්නේ. අපි ලෝකෙට ඕන හැටියට ලෝකෙට ඕන දේවල් අපේ ජීවිතේට වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ලෝකෙන් ඔබට ගිහිල්ලා ඉන්නේ. ලෝකෙන් පිටපැත්තට වැඩම කරලා තමන් වහන්සේට අවශ්‍ය විදිහට ලෝක ධාතුව පාලනය කරනවා. ඒ වාගේ ශක්තිය තියෙන අය ලෝකෙ වෙන නැහැ. අන්න එවන් මහා ශක්ති සම්පන්න වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයාමයි ඒ මහෝත්තමයන්න් වහන්සේමයි මේ මාර්ගයේ හෙව්වේ. ඒ මහෝත්තමයන්න් වහන්සේමයි මේ මාර්ගයේ ඉපැද්දෙව්වේ. ඒ මහෝත්තමයන්න් වහන්සේමයි මේ මාර්ගය අපට කියලා දුන්නේ කියන ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිගන්න පුළුවන්කමක් තිබිය යුතුයි කියලා සඳහන් කරනවා. එදාට සැක නැහැ කවදාවත්. මනාව අපේ තිසරණේ අපි ළඟ ආරක්ෂා වෙනවා ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ නූපදින ලද මාර්ගයේ උපදවන ලදසේක. අයන යන වචනය උපදවනවා භාවිතා කරනවා කියන කාරණාවට පාවිච්චි කරනවා. අයන යන වචනය උපදවනවා භාවිතා කරනවා කියන කාරණාවටත් පැහැදිලි කරනවා වගේම මේ ධර්ම විනය අනුව මිස වෙන ක්‍රමයක් සංසාරයෙන් එතර යන්නේ නැහැ. ධර්මයේ සහ විනය අනුව විතරමයි සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණාව පැහැදිලි කරනවා ඒකායනෝ යන වචනය යොදලා. ඒකායනෝ අයං භික්කවේ කියන වචනේ තේරුම තමයි මේ ධර්මයට සහ විනයට අනුව පමණයි මේ සංසාරයෙන් එතර යන්න පුළුවන්කම තියෙන්නේ. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයෝ ආර්යෝ අට්ඨංගිකෝ උපලබ්ධති. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයෝ ආර්යෝ අට්ඨංගිකෝ උපලබ්ධති. සුබද්ද භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ අන්තිම මොහොතේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී කරපු දේශනාව. මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්තිම වතාවට හික්මවපු පුද්ගලයා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා සුබද්ද. අන්තිම වතාවට හික්මවපු පුද්ගලයාට මෙන්න මේ කාරණාවයි කියලා දුන්නේ ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයෝ ආර්යෝ අට්ඨංගිකෝ උපලබ්ධති. ඒ තමයි සුබද්දට කරපු ප්‍රකාශය. මේ ධර්මයේ විනය අනුව හැසිරෙන පුජ්‍යලයාටමයි මේ මාර්ගය විවර කරගන්න පුළුවන්කම තියෙන. අන්තිම ශ්‍රාවකයාට පැහැදිලි කරලා දුන්නේ ඒ විදිහට. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ශාසනය
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නේ මේ ශාසනයේ විතරයි. වෙන කිසිම ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් සඳහන් කරලා නැහැ. මෙන්න මේ ශාසනය විතරමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නේ. ලෝකේ චිරප්‍රසිද්ධ අන්තිම ශ්‍රාවකයාටයි මේ කාරණාව කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා කියලා කියහම ලෝකේ අති ප්‍රසිද්ධයි මේ අන්තිම ශ්‍රාවකයා. ඒ වගේම ලෝකේ ඊටාම ප්‍රසිද්ධයි පළවෙනි ශ්‍රාවකයා. එහෙනම් පළවෙනි ශ්‍රාවකයා අන්තිම ශ්‍රාවකයා. පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අන්තිම ශ්‍රාවකයා බවට පත් වෙන්නේ මේ සුබද්ද කියන භික්ෂුන් වහන්සේ. මෙය දේශනා වශයෙන් කීපයක් උනත් අර්ථ වශයෙන් එකයි කියලා සඳහන් කරනවා. දේශනා කීපයක් හැටියට පැහැදිලි කෙරුවා. අර්ථ වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කාරණාව එකයි. పూర్ව භාගයේ මොන මාර්ගයේ ගියත් මේ සතිපට්ඨානයේ කොයි විදිහෙන් පැහැදිලි කළත් එකයි. పూర్ව භාගයේ මොන මාර්ගයේ ගියත් කියලා මෙතන සඳහන් කරන්නේ పూర్ව භාගයේ නොඑක් දොරවල් වලින් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙත් අපර භාගයේ එකම තැනකට යනවා. పూర్ව භාගයේ නොඑක් භාවනා ක්‍රම වලින් අවතීර්ණ වෙනවා. භාවනා වඩන්න නොඑක් ක්‍රම අපිට තියෙනවා. ඒ භාවනා වඩන්නේ අපි මුල් අවදියේ. භාවනා පටන් ගන්න නිවනට ගමන් කරන මුල් අවදියේනේ. එවනම් పూర్ව භාගයේ එක එක ක්‍රම වලින් මේකට අවතීර්ණය වෙනවා අපි. නමුත් අපර භාගයේ එකම මාර්ගයක යනවා. పూర్ව භාගයේ නොඑක් මාර්ග වලින් අවතීර්ණ වෙලා අපර භාගයේ එකම මාර්ගයක යනවා. ඒ කියන්නේ නොඑක් භාවනා ක්‍රම වලින් මේකට ඇතුල් වෙලා සියල්ල ප්‍රත්‍යක්ෂ කරාම නිවන නැමැති එකම මාර්ගයක් ඔස්සේ හැමෝම ගමන් කරනවා කියන කාරණාවයි. අපර භාගයේ එකම නිවනට යා යුතුයි. ඉන්නතර මේ කාරණාව සහම්පති බ්‍රහ්මරාජයා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒකායනං ජාති khයන්ති දස්සී. ඒකායනං ජාති khයන්ත දස්සී. ඉපදීම නැති කරන එකම මාර්ගයේ පෙන්වන්නා වූ මේ බ්‍රහ්මරාජෝත්තමයන්න් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ කියන කතාව. ඉපදීම නැති කරන එකම මාර්ගයේ පෙන්වන්නා වූ මග්ගං පජානාති හිතානුකම්පී. ලෝ සතුන්ට හිතානුකම්පී වූ භාග්‍යවතුන් වහන්සේ මාර්ගය දන්නාසේක. ඒතේන මග්ගේන තරින්සු පුබ්බේ. පෙර යම් කෙනෙක් තරණය කළේ නම් ඒත් මේ මාර්ගයෙන්මයි. පෙර යම් කෙනෙක් සසර තරණය කළේ නම් මේ මාර්ගයෙන්මයි. ඒ මොන මාර්ගයෙන්ද? මේ සතිපට්ඨාන මාර්ගය ඔස්සේම තමයි පෙරත් යමෙක් සසර තරණය කළේ. මෙහෙම කියන්නේ සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ. තරින්සු කියලා කියන්නේ පෙර කියන අර්ථයයි. අතීතයේ තරණය කළෙත් මේ මාර්ගයෙන්මයි. තරිසන්ති යේච තරන්ති යෝගං මේ කාම භව දිට්ඨි අවිද්‍යාව ඕග තරණය කළේ අතීතයේදීත් මේ මාර්ගයෙන්මයි. තරිසන්ති කියලා කියන්නේ අනාගතේ තරණය කරන්නෙත් මේ මාර්ගයෙන්මයි. තරින්සු කියලා කිව්ව අතීතයේ තරණය කළෙත් මේ මාර්ගයෙන්මයි. තරිසන්ති අනාගතේ තරණය කරන්නෙත් මේ මාර්ගයෙන්මයි. ඒ කාරණාව සඳහන් කරනවා තරන්ති වර්තමානයේ යම් කෙනෙක් තරණය කරන්න උත්සාහ කරනවා නම් එහෙම උත්සාහ කරන්න තියෙන්නේ මේ මාර්ගයේ ඔස්සේම පමණයි. එතකොට මේ පාලි වාක්‍ය මනාව ගලපලා තියෙනවා මේ අතීත වර්තමාන අනාගත කියන කාල තුනත් එක්ක. තරින්සු අතීතයේ තරණය කළා නම් ඒත් මයි මාර්ගයෙන්මයි. තරිසන්ති අනාගතයේ තරණය කරනවා නම්
ඒත් මේ මාර්ගයෙන්මයි තරන්ති වර්තමානයේ තරණය කරන්නේ නම් ඒත් මේ මාර්ගයෙන්මයි. බ්‍රහ්ම රාජයන් වහන්සේ මේ කාරණාව එකම මාර්ගයයි තියෙන්නේ නිවන් දකින්න කියන එක මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. పూర్ව භාගයම මෙතන අරමුණු කරලා තියෙනවා. పూర్ව භාගය